හොඳයි. දේශනේ ඉදිරිපත් කරන්න යන්නේ ඉතාමත් හොඳින් කියන පාට හිතේ දරාගෙන සමාධියමත් සිතකින් යුතුව ඒක ප්‍රායෝගිකව අත්දකින්න පුරුදු වෙන්න. මග්ග සංයුත්තේ තමයි මේ දේශනේ තියෙන්නේ. දුක මත ලෝකය රඳා පවතී. මේකේ පළවෙනි කොටස මීට හිතදී දේශනා කරා. මේ දෙවෙනි කොටසයි දේශනා කරන්න යන්නේ. දැන් හිතෙන් හිතා ගන්න කොහේද දුක පවතින්නේ බලන්න. දුකක් කියන එක පවතින්නේ කොහේද කියලා තමගේ සිතට අවංකව බලන්න. මේ දුක කියන එක කාටද මේ දුක දැනෙන්නේ? කාටද දුක දැනෙන්නේ? බලන්න කාටද දුක දැනෙන්නේ කියලා. ඊළඟට හිතන්න දුක කියන දේ අපේ ඇසට පේනවද? මේක සුළුපටු කියලා හිතන්න එපා. මේක ගැඹීර අවබෝධයක් තියෙනවා. ඒක නිසා මේක නාම රූප දෙක මත තමයි මේක පවතින්නේ. ඒක නිසා හොඳට හිතන්න, හොඳට තර්කානුකූලව බලන්න මේ කියන වචන. ඇසට පෙනෙනවාද කියලා දුක කියන එක ඇසට පේනවද? නෑ නේද? නැද්ද? එතකොට මොකද්ද මේ දුක කියන එක? දුක කියන එක විඳීමක් පමණයි පවතින්නේ. දුකේ තියෙන්නේ විඳීමක් පමණයි. දුක කියන එක සත්‍ය වශයෙන්ම නැති දෙයක්. දුක පවතින්නේ වේදනාව මතයි. වේදනාව කියන්නේ විඳීම. යම් කිසි සතුටක් ලැබුණොත් ඒ සතුට අවසානයේදී ඒක නැති වෙනකොට එතනත් අපිට දුකක් දැනෙනවා. නොඑක් මාදිනිය නොඑක් විදිය දුක්. එකක් දුකක් කියලා කියන්න බෑ. නොඑකුත් විදිය දුක් තමයි තමුන්ට ලැබෙන්නේ. මට ලැබෙන දුක කියලා කියන්න බෑ. අනිත් එක්කෙනාගේ ලැබෙන දුක විවිධාකාර දුක්. එතකොට මේ දුක් කොහෙන්ද? අපි සිතෙන් තමයි මේ දුක අපි අල්ලන්නේ. සිතෙන් අපි දුකක් කියලා ගත්තොත් අපිට ඒක දුකටම අපි භාජනය වෙනවා. පංගුවක් කට්ටිය ඉන්නවා උදේ පටන් රැය වෙනකන් දුකයි 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 කිය ඉන්න අය මට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ කතා කරුවොත් දුකමයි කියන්නේ. එක්ක මහත්යට විරුද්ධව කියනවා, එක්ක දරුවන්ට විරුද්ධව කියනවා, එක්ක පන්සල් වලට විරුද්ධව කියනවා. මොකක් හරි තමුන්ගේ තරාතිරමේ හැටියට එක්ක දේශපාලනේ ඒකත් දුකක්, එක්ක කවුරුත් මැරුණොත් දුකක්, ඉපදුණත් දුකක්, ළමෙක් හදාගන්න එකත් දුකක්. ඒතර බලන්න ගියාම දුක නැති තැනක් තියෙනවද කියලා බලන්න කල්පනා කරලා. එතකොට මේ දුක කියන එක අපිට කොහෙන්ද මේ දුක පවතින්නේ? කොහෙන්ද මේ දුක අපිට එන්නේ? මනසට තමයි අපිට මේ දුක දැනෙන්නේ. කයට දැනෙන දුක තේරෙන්නේ අපේ මනසින් තමයි මේක දුකක් කියන හැටියට ගන්න. අපි බලන දෘෂ්ටි කෝණයට අනුව තමයි මේ දුක කියන එක අපිට පවතින්නේ. එතකොට මේකට භාජන වෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන්ට එන නොයෙකුත් මාදිරියේ අපිට එන අරමුණු ඔස්සේ තමයි මේ දුක කියන එක නොහොත් මේ වේදනාව කියන එක අපේ సంతානය තුළට ඇතුල් වෙන්නේ. අපිට ඇසට පෙනෙන රූපය අපි සිතින් උපාදානය කර ගන්නවා. නොඑක් ආසාවල් තණ්හාවල් ඒවට ලියලනවා. අපිට ඇහැට රූපයක් දැක්කහම අපි ඉස්සර ඒ විදිහට බලමු. මේ සලආයතන සංයුත්තේට සිතපත් කරගෙන සලආයතන සංයුත්තේන කොටසක් මේක. එතකොට අපි ඇහැට රූපයක් පේනවා. ඇහැට රූපයක් පෙනුනට පස්සේ අපි ඒ රූපය අපි හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි කියලා උපාදානය කරගන්නවා. මගේ බවට පරිවර්තනය කරගන්නවා. ඒතර මගේ බවට අපි තණ්හාවෙන් පරිවර්තනය කරගත්තට මේක අපිට සදාකාලිකම උපාදානයට බඳු කරගන්න බැරි කමක් ඇති වෙනවා. අනුන්ගේ දෙයක් අපි අල්ලගන්න නිසා අපිට මේක අල්ලගන්න බැරි වෙනවා.
තණ්හාව නිසා අපි අධික තෘෂ්ණාවෙන් මේක අල්ලගන්න නිසා මේක අයිමි වෙනකොට අපේ సంతානය තුළට දුකක් හටගන්නවා. එතකොට මේක අපි කියනවා දුකයි 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 කියලා කියනවා. මෙතන බලන්න යනකොට මෙතන තියෙන්නේ විතක්ක ਵਿਚාර. විතක්කයට සිතපත් වෙනවා, ਵਿਚාරයට සිතපත් වෙනවා, පැතිරෙනවා, ගලනවා, සිතිවිලි ගලනවා. ඒ වගේම පැටලෙනවා. දුක ඇති කරගන්නේ වෙන කොහේවත් නෙමෙයි, මේ ලේබල් ගහගෙන දුක ඇති කරගන්නේ උපාදානය කරන නිසා අපේ සිතිවිලි සංස්කාර වල පැටලි තමයි අපි මේ දුක කියන එක ඇති කරගන්නේ. අපිට ඒ අනුසාරයෙන් මේ ඇස කියලා කිව්වා වාගේම අපි කනටත් බලනවා. කනටත් බලුවොත් මේ සදේ ඉන්ද්‍රිය 6ටම බලනවා. අපි කනට බලනවා. කනට අපිට ශබ්දයක් ලැබෙනවා. මේ ශබ්දේ ගුරුසු ශබ්දයක් වෙන්න පුළුවන්. කියන්නේ අපිට මොකක් හරි තර්ක කරලා අපිට බැනලා එන ශබ්දයක් වෙන්න පුළුවන්. එතකොට අපි මේ ශබ්දය අපි ආසාවෙන් අල්ලනවාද සිතේ? නෑ. ඒක ඇහෙන ගානේ අපිට හරියම කටුකයි. අපෝ හිතට හරියට උලක් පිහකින් ඇන්නා වගේ තමයි මේ දේවල් එන්නේ. එතකොට අපිට එතන එන්නේ අධික වේදනාව, අධික දුක අපිට ජනිත කරනවා. එතකොට අපි මේක දුකක් අපෝ මේක නම් ඇහෙන්නේ නැති තරමට හොඳයි කියලා පුළුවන් නම් එතනින් ඉවත් වෙනවා. එක්ක අපි ඒකත් එක්කම අනිත් එක්කෙනාට ඒකට ප්‍රතිරූප දෙනවා, යාට උත්තර දෙනවා. මේකයි කියලා. එතකොට එතන උපාදානිකුත් තියෙනවා, පැටලිල්ලකුත් තියෙනවා. කන මේ මොකක් නිසාද කියලා බැලුවොත් මූලිකව අපි මුලතැනට ගියොත් අපේ කනයි කනට ඇහෙන ශබ්දය. මේ දෙක නිසා එන සෝත විඥානයගේ ඇතිවීම නිසා කනයි කනට එන ශබ්දයයි දෙක එකට එකතු වුණාම එතන එකතු වෙනවා, සිතක් පහළ වෙනවා. එතකොට කන නිසා සෝත විඥානයක් ඇති වෙනවා. අන්න ඒක අපි උපාදානය කරන නිසා මගේ බවට පරිවර්තනය කරගන්න නිසා එතන අපිට දුකක් කියන එක පහළ වෙනවා. එහෙම තමයි දුක කියන එක ඇති වෙන්නේ. දුක ඒකේ පාඩුවේ කියන්නේ නැත්නම් ඒක අපි උපාදානය කරගන්නවා. ඒක මගේ බවට පරිවර්තනය කරගන්නවා. මේ මට තමයි බැන්නේ. මට තමයි කිව්වේ. මට තමයි කෙරුවේ. එතන ගොඩ නැගෙනවා. අන්න එතන මම කියන සංකල්පයක් ඇති වෙනවා. ඔන්න හොඳට බලන්න. මම උතන නාම රූප දෙකක්. එතකොට අර අසුනා කියන එක ශබ්දය ඇවිල්ලා නාමයක්, අතන කන කියන එක, සෝතේ කියන එක රූපයක්. නාම රූප දෙකක කඩලිල්ලක් තමයි උතන යන්නේ. හොඳට බලන්න කල්පනා කරලා දැන් නාම රූප දෙකක් තමයි දිගටම ගෙනිච්ච අපි දේශනේ. මෙතන තියෙන්නේ නාම රූප දෙකක පැටලිල්ල. එතකොට මේ විදිහට තමයි නාසයටත් එහෙමයි, ගඳ සුවඳටත් එහෙමයි, දිවටත් එහෙමයි, කායටත් එහෙමයි, ස්පර්ශයටත් එහෙමයි, මනසට සිතුවිලි විවිධාකාර සිතුවිලි. විවිධාකාර දේ තමයි අපි මේ සිතෙන් මවන්නේ. අපව ඇදගෙන යන්නේ දුකට නෙමේ, දුක්ඛ සමුදයට. දුක්ඛ සමුදය කියන්නේ දුක් ගොඩක්. මේ චතුරාර්ය සත්‍යය තමයි මේ දේශනාව යන්නේ. එතකොට මේක දුකකුත් තියෙනවා. ඒ දුක අපි ඕනට වැඩි දැඩිව ග්‍රහණය කරගෙන බදා ගන්න නිසා දුක්ඛ සමුදයක් බවට පත් වෙනවා. දුක් ගුලියක්. මේක දුකක උපතක්. එතකොට මේ දුක කවුද? මේ දුක හදාගත්ත කෙනා මුලින්ම. මේක දුකක් කියලා පිළිදවගත්ත කෙනා කවුද? බලන්න මේ හතුර කවුද කියලා මේ පිටින් ඇවිල්ලා අපිට හතුරුකම් කරලා මේවා කරලා තියනවාද කියලා බලන්න. ඉඳට බලන්න. ඉඳට තට්ටු කරන කවුද මේ කරන කෙනා? දැන් තමාගේ උත්තරේ හරියට කෙරුණා නම් තමාගේ උත්තරේ තමාට එන්න ඕනේ. තමාමයි කියන උත්තරේ තමාට එන්න ඕනේ. පිටස්තර කෙනෙකුට ඇවිල්ලා ඇහැට රූපයක් පෙන්නලා ඇදලා මේක හොඳ නෑ, මේකට දුක ගනී, මේක උපාදානය කරපන්, තරහ ගනී කියලා උගන්වන්න කවුරුත් නෑ. ඒ සියලුම දේ දැන් අපි මෙතන ඉන්නකොට මෙතෙන්ට එන කවුරුත් මගේ හතුරු කෙනෙක්. එනකොටම මට හිතෙනවා මෙහමයි ඔන්න විතක්ක ਵਿਚාර ගලාගෙන යනවා යා පිළිබඳව. එතකොට සිතට දැනෙන්නේ මොනවද? තරහ සිතුවිලි. තරහත් එක්ක මොකක්ද උපදින්නේ? තරහත් එක්ක දුක තමයි උපදින්නේ. දුක දැඩිව අල්ලා ගැනීම තමයි දුක්ඛ සමුදය සත්‍ය තමයි අපි වඩන්නේ. ඒක වඩනකොට මොකද වෙන්නේ? අපි
භවයෙන් භවයට නිරයෙන් නිරයට ඇදලා දමනවා. පෙරේත බවටපත් වෙනවා, ඊළඟ ආත්මේ යක්කු බවටපත් වෙනවා. ඒ ඔක්කොමපත් වෙන්නේ මේ අමනුෂ්‍යාත්මේ අතහැරලා යක්ෂ වේශයක් ගන්නේයි මේ අපේ දේශය නිසා. ඉතින් මේකට රාග, දේශ, මෝහ කියන තුන නැති කරොත් තමයි අපිට නිදහස් එකක් ඇති කරගන්න පුළුවන්. ඒතකොට නිදහස් එකක් ඇති කරගන්න නම් පළමුවෙන්ම අපි මේ දේවල් මුලින් උපදා දමන්න පොඩ්ඩක් පුරුදු වෙන්න. අපි තරහ ගන්න තරහ පාලනය කරගන්න බැරි වෙන්න අපි මේවත් එක්ක පැටලෙනවා. නිරේ කරා තමයි අපි ගමන් කරන්නේ. එතකොට උපාදාන පත්‍ය භව කියනවා වාගේ උපාදානය කරන නිසා අපි තණ්හාව පෝෂණය කරමින්, පටිඝය පෝෂණය කරමින් අපි යන නිසා අපිව ඇදලා දමන්නේ කොහාටද? යක්ෂ, පෙරේත, භූත ආත්ම වලට අපි අවසාන මොහොතේ ගමන් කරනවා. ඒ නිසා අපි හිතන්න ඕනේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා මේ මායාවේ තුන්දු අපිට දමලා තමයි අපි මේ භාවයට වෙලා තියෙන්නේ. එතකොට මේ අපි දාලා තියෙන මේ තුන්දු පෝෂණය කරමින් අල්ලා ගන්නවද? මේ වයින් අපි ගැලවෙනවද? මේ දුකේම ගිලිනවද? දුකෙන් නිදහස් වෙනවද කියන එක හිතා ගන්න එක සම්මුතම බාරයි. එතකොට කල්පනා කරලා බලන්න අපි මොකද්ද මේකට කරන්න ඕනේ? මේවා ලංකර දෙන්නේම අපිට දුකක්මයි. ඒතර ලංකර දෙන හැම ඉන්ද්‍රියකින්ම අපිට එකතු කරලා දෙන්නේ මොනවද? කර්ම භව. හැම ඉන්ද්‍රියකින්ම අසකන නාසය දිව ශරීරයේ මනස කියන හැම දෙයින්ම අපිට එකතු කරලා දෙනවා, ගොඩවල් ගහලා දෙනවා. කර්ම භව රැස් වෙනවා. කර්ම භව රැස් වෙනත් එක්කම භවය කෙටි වෙනවද? නැහැ. භවය දික් වෙනවා. දුකමයි ඇති වෙන්නේ. ඉස්සෙල්ලා සංසාරයේ පටන් මේ මොහොත දක්වා අපි මේ මොහොතට එනකම්ම අපි කරලා තියෙන්නේ, එකතු කරලා තියෙන්නේ කර්ම භව, කර්මමයි රැස් කරලා තියෙන්නේ. අපි නරකයි කියලා දේ දන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය හයත් එක්ක කුමන ආත්මික හිතියත් අපි දුකමයි එකතු කරලා තියෙන්නේ. ඒක නිසා දුකේ උපතක් හැටියට තමයි මේ අපි කියන බීජය මෙතන පැලවිලා රෝපණය වෙලා හැදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් කල්පනා කරන්න ඕනේ මේක සැපතක් කොට සැලකන්නේ නැතුව, අවිද්‍යාව කියන එක රජ කරන්නේ නැතුව, මේ අවිද්‍යාවේ තියෙන විපාකින්ද තමයි, මේ විපාක වටේ කරකිනින්ද තමයි අපිට මේ මුලාව ඇති වෙලා තියෙන්නේ. මේ මුලාව අපි නැති කරගන්න නම් මේ ඉන්ද්‍රියන්ගේ එන අරමුණු උපාදානය කරගන්නේ නැතුව, තණ්හාව දලුලා ලියලන්නේ නැතුව අපි අතාරින්න ඕනේ කියන එක අපි කල්පනා කරන්න ඕනේ. අපි උපාදාන පත්‍ය භව. උපාදාන කරන්නේ මොකද්ද? අපි භවයක් තමයි උපාදාන කරන්නේ. භවය උපාදාන කරන්නේ කොහොමද? මේ අසට එන රූප උපාදානය කරනවා. කනට එන ශබ්ද උපාදානය කරනවා. නාසයට එන ගන්ධ සුවඳ උපාදානය කරනවා. දිවට දැනෙන රස උපාදානය කරනවා. කයට දැනෙන ස්පර්ශ උපාදානය කරනවා. එතකොට මනසට එන ධම්ම නැත්නම් අරමුණු අපි උපාදානය කරනවා. එකක්වත් අපි නරකයි කියන්නේ නැහැ. හොඳයි, සුඛයි, ආත්මයි, මගේ ආත්මය තමයි මේ කියලා මේවා උපාදානය නොකරන කෙනෙක් නැහැ. මේ ඉන්ද්‍රියන් හය උපාදානය කරමින් ඇලෙමින් ගැටෙමින් ගමන් කරන මේ සංසාර ගමන නිසා භවපත්‍ය ජාති කියලා අපි ජාතියටම අතවනමින් ජාතියම අල්ලන. භවයම අල්ලන. එතකොට මේක අපි පොඩ්ඩක් විතර තට්ටු කරලා බලන්න ඕනේ. මෙතන සත්‍යකින්ම වැඩ කරන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒකේ ගිලෙමින් අපි යන නිසා, ගිලෙමින් එළෙමින් යන නිසා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක අපි ප්‍රඥාවකින් යුතුව අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ? මේ අපි දුක් ගොඩක නේද මේ වෙලාවෙම? ඇයි මේ අපි හොඳ නරක දන්නේ නැති නිසා නාම රූප දෙක නොහොත් මේ පංචස්කන්ධය උපාදානයට බඳු කරන නිසා, රූපය උපාදානය කරන නිසා වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ පංචස්කන්ධය ගොඩවල් පහම උපාදානය කරගෙන මගේ භාවයට පත් කරගන්නවා. ඉතින් දැන් අපි මේක කොහොමද මේකෙන් නිදහස් වන්නේ? දැන් මේ දේවල් හොඳටම තේරෙන්න කියලා දුන්නා.
කොහොමද රූපේ උපාදානයට බඳවන ධර්මයක්. රූපය කියන එක උපාදානයට හරිම ඉක්මනින් උපාදානයට බඳවන එක. අපි කියමු දැන් මේ ස්ථානෙට පුදුම ලස්සන රූප සුන්දරියක් මෙතෙන්ට ආවා කියලා අපි හිතමු. අපි ළඟට ආවා. අපි මොකද්ද කරන්නේ? අයියෝ කොණ්ඩේ ලස්සනයි, hina වුණා ලස්සනයි, හැම සුදුයි කියලා වැඩක් නෑ ලස්සනයි කියලා අර රූපෙත් එක්ක රූපෙට අපි ඇලෙනවා. ඇලෙන්නේ නැති කෙනෙක් නෑ ඇලෙනවා. ඒ මොහොතටම අපේ සිත එයාගේ රූපයත් එක්ක මොකද වෙන්නේ? බන්ධනයක් ඇති වෙනවා. එතකොට ඒක නිසා තමයි කියන්නේ රූපය උපාදානයට බඳවන ධර්මයක්. රූපේ උපාදානයට බඳු නොවන්න නම් අපි හිත සකසාගෙන තියෙන්න ඕනේ මේක කුණපස කොට්ටාස 32කින් සමන්විත වූ කිසිම දෙයකින් හරයක් සාරයක් නැති නිසරු භාවයටපත් වෙන දෙයක් කියලා අපි පිළිකුල් ස්වභාවයෙන් මේක දැක්කොත් මේක අපිට පේනවා. මොකද හරියට භාවනා දියුණු කෙනෙක් මෙතන ඉන්නවා. එයාට පේන්න පුළුවන් මේක ඇට ගොඩක් මෙතන ගත යුතු කිසිවක් නැහැ. මේක ඇටසැකිල්ලක් තමයි මෙතන ඉන්නේ කියන தത്വෙට දියුණු කෙනෙකුට නම් පේනවා. නොදියුණු කෙනෙකුට නම් මේක පිළිකුල් ස්වභාවයෙන් බලන්න පුළුවන්. ලස්සන රූපයක් මෙතන තියෙනවා. දිලිසි තියෙනවා. පුදුම ලස්සනයි. අවංකවම ලස්සනයි. එතකොට මේ කෙස් පිළිකුලයි, හමත් පිළිකුලයි, දතත් පිළිකුලයි. ඒ විදිහට බැලුවා නම් පිළිකුල් ස්වභාවයෙන් මේ රූපේ තුල උපාදානයට බඳින යමක් ගන්නට නෑ නේද කියන එක අසට පේන රූපේ අපි ඒ විදිහට ගොඩනගා ගන්න පුළුවන් නේද කියන එක අරමුණට අරගෙන ওই රූපයක් හිතේ මවාගෙන විනාඩි 5ක කාලයක් අපි බලන්න මේ රූපේ හිතට අවංකව බලන්න මේ රූපෙට අපි ඇලෙයිද මේ රූපෙට අපිට මොකද කරන්න පුළුවන් කියලා බලන්න ප්‍රායෝගිකව බලන්න හරි වටිනවා මේ අභ්‍යාසය කරලා බලන්න දිනු කෙනෙක් ඉන්නවා නම් මේක අට්ටි වලට දාලා කෙලින්ම ඇටසැකිල්ල අපිට පේනවා ඒක ඇවිදිනවා hina වෙනවා සම්පූර්ණයෙන්ම දත් ටිකෙන් hina වෙනවා මස් ප්ලේමුකුත් නැහැ එතකොට ඇටසැකිල්ලක් තමයි කියන එක මේක අට්ටි කියන අරමුණේ බලන්න අනිත් ඒගොල්ලෝ මේක පිළිකුල් ස්වභාවයෙන් බලන විනාඩි 5ක කාලයක් දෙනවා අපි දැන් රූපයක් දැක්කා ඒ රූපයට අපි ඇලුනා ඒ රූපය අපි එක්ක ධාතු වශයෙන් එක්ක පිළිකුල් වශයෙන් එක්ක දියුණු ආයන අට්ටි වශයෙන් අපි බැලුවා. එතකොට අපිට යම්කිසි අවබෝධයක් හරියට කෙරුණා නම් යම්කිසි අවබෝධයක් ඇති වෙනවා. මෙතන ගත යුතු කිසිම දෙයක් සාරයක් හරයක් නැති බව හිස් බව හිස් දෙයක් බව අපිට ධාතු වලින් බැලුවොත් ධාතු මාත්‍රයක් ඇති වී නැති වී යන හැටි අපිට පේනවා. එහෙම නැත්නම් පිළිකුල් ස්වභාවයෙන් දැක්කොත් මගේ රූපේ යම්සේද ඒ අපි දකින ලස්සන රූපයක් ඒ පිටින්ම පිළිකුල් ස්වභාවයෙන් කබ කඳුළු ගලන කොටු ගලන තෙල් තට්ටු වලින් පිරිච්ච එකක් බව අපිට අවබෝධයට නගා ගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙම නැත්නම් අපි ඇට ගොඩක් සේ දැක්කොත් මස් ඉවත් කරපු ඇට ගොඩක් සේ දැක්කොත් ඉතාමත් හොඳයි.
ඇට ගොඩක් හිටගෙන ඉන්නවා. ඇට ගොඩක් ගමනේ යනවා. ඇට කියන්නේ ඇට සැකිල්ල ගමනේ යනවා. ඒක මගේ රූපේ අංශයේද යාගේ රූපෙත් ඒ ආකාරයි. එතකොට එතන ඇලෙන්නට ආශා කරන්නට මොනවද මෙතන උපාදානයට බඳවන්නට තියෙන්නේ? රූපේ උපාදානයට බඳවන ධර්මයක්ද කියනකොට නැත කියන පිළිතුර අපේ සංකාණය තුළට එන්න ඕනේ. ඔව් කියලා නෙමෙයි නෑ කියලා තමයි ඔකට හරි උත්තරේ එන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ කොටස පංචස්කන්ධ ධර්ම වල වේදනාව. වේදනාව සුඛ දුක්ඛ උපේක්ෂා කියන කොටස් තුනකින් සමන්විතයි. එතකොට සුඛය දැන් වේදනාවක් අපි අත්දකිනවා. අපි ලස්සන රූපයක් දැක්කහම අපිට කවදාවත්ම දුකක් ඇති වෙන්නේ නැහැ. කවදාවත් මධ්‍යස්ථ සිතක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට ඇති වෙන්නේ ප්‍රීතියක් නැත්නම් සුඛයක්. එතකොට අපි ලස්සන රූපයක් උදාහරණයට ගමු. අරගෙන ලස්සන රූපයක් අපි දැක්කා. දැන් අපි ලස්සන රූපේ දිහා බලාගෙන ඉන්නකොට අපිට සිතට ඒක දිහා ඒකත් එක්ක ප්‍රීතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් සුඛයක් ඇති වෙනවා. ඒ සුඛය අපිට ප්‍රීතිය දකින්නේ හඳුනට තුළට, සුඛය දකින්නේ කයට. අපිට ඒක ඒ වේදනාව දැනෙනවත් එක්කම එකක්සේ අපි හිතන්න එපා වේදනා රාශිය. පළවෙනියෙන් අපි රූපේ දකිනකොට ඇති වෙන වේදනාව දෙවෙනියට දකිනකොට නිරුද්ධයි. ඒ වගේ වේදනා රාශිය ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි යනවා විනා එකක්සේ වේදනාව ගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. එතකොට වේදනාව උපාදානයට බඳවන ධර්මයක් නෙවෙයි. මොකද මොන වේදනාවද අපි උපාදානය කරන්නේ? පළවෙනි වේදනාව නිරුද්ධයි, දෙවෙනි වේදනාව. දෙවෙනි වේදනාව නිරුද්ධයි, තුන්වෙනි වේදනාව. වේදනා රාශියක් නේද අපි මෙතන අත්දැකීමේ වේදනාව කියලා ගන්නට මොනවද මෙතන තියෙන්නේ කියලා අපි බලනවා. මෙතන වේදනාව කියලා ගන්නට කිසි දෙයක් නෑ නේද? වේදනාව කියන එක දුක. වේදනාව කියන එක දුක්ඛ සත්‍යයේ කොටසක්. ඒතර වේදනාව කියන එක දුකකුත් වෙනවා, දුක්ඛ සමුදය සත්‍යයකුත් වෙනවා. නමුත් අපි මේක සුඛයක් කොට සැලකනවා. අපි සන්තෝෂයක් දැනෙනවා. දැනෙනවත් එක්කම ඒ වේදනාව නිරුද්ධ වෙනවා. දෙවෙනි වේදනාවෙන් තමයි ඊළඟට අපි සන්තෝෂයි කියලා කියන්නේ. ඉතින් අන්න ඒක නිසා පංචස්කන්ධ ධර්ම ඉතාමත් හොඳින් දැනගන්න ඕනේ. නැතුව අපිට මේ සක්කාය දිට්ඨිය ගලවලා එකක්සේ දැකලා මම කියලා මගේ වේදනාව මගේ කියලා ඇල්ලුවට කවදාවත්ම මේ සෝවාන් මාර්ගයටවත් අපිට යන්න විදිහක් නැත්තේ. මේ කොටස් වල තියෙන සාරය කියන එක අපි දන්නේ නැති නිසා. මෙතන සාරයක් ගතියුත්තක් කියලා දෙයක් නැහැ. කිසිම දෙයක් මෙතන ගන්න දෙයක් නැහැ. මේ දේවල් වේදනාවත් ඒ ආකාරමයි. එතකොට අපි ඊළඟට ඒ රූපේම අපි උදාහරණයට අරගමු. අරගෙන අපි ඊළඟ කොටසට බහිමු සංඥාව. සංඥාව කියනකොට අපි රූපය දැක්කා. ඒ රූපය හොඳයි, ලස්සනයි, මෙයා හරිම ලස්සනයි, මටත් මේ විදිහට ලස්සන වෙන්න ඕනි. එහෙම නැත්නම් ඥාන රූපයක් වෙන කෙනෙක් දැක්කොත් මෙයා මම කොහොම හරි ලබා ගන්න ඕනේ. මේකොත් මාදිරියේ සිටිවිලි වල මේ පැටලෙනවා. එතකොට මේ පැටලෙන්නේ මොනවද? මෙයා මේ හඳුන්වන්නේ කොණ්ඩය ලස්සනයි, දත් ලස්සනයි, හම ලස්සනයි, කමන ලස්සනයි. ඔක්කොම අපේ සිද්ද විසින් අපි එයාට දමන ලද්දා වූ සංඥාවයි. හඳුන්වන ලද්දා වූ මේ සංඥාවයි. දැන් අපි කෙස් වලට සිත යොමු කරමු. මෙයාගේ දිගු කේශ කලාපයක් තියෙනවා. එතකොට මේ දිගු කේශ කලාපය අපි සිතේ මවාගෙන මේ රූපෙට කියනවා මේ කෙස් ලස්සනයි. ඔන්න දැන් අපි සිතෙන් දාගන්නවා කෙස් කියන සංඥාවක් දාගන්නවා. කෙස් කියන්නේ ධාතු මාත්‍රයක්. නමුත් අපි මේක නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලලා මේක දානවා කෙස් ලස්සනයි ලස්සනයි ලස්සනයි. මෙයා ලස්සන උනේ මේ ලස්සන දිගු කෙස් කලප නිසා. එතකොට මෙයා ලස්සනයි. අම්මෝ මෙයාගේ ලස්සන. එතකොට මේ සියලුම දේ අපි සිත විසින් දමා ගන්නාලද සංඥාව. සංඥාවට තමයි දැන් අපේ මේ සිත යට වෙලා තියෙන්නේ. කවුද දැන් මේ සිතුවිලි මවන්නේ මේ රූපෙද? නෑ. මේ අපි දකින්න ලද ලස්සන රූපෙද? නෑ. මේ සේරම දාන්නේ අපේ සිත විසින් අපි දමා ගන්නා ලද්දා වූ මේ
සංඥාවල් නිසා මේ සංඥාවට යට වෙච්ච නිසා අපි වාල්ලුම් බවට සංඥාවේපත් වෙනවා. පත් වෙලා අපි දුක්ඛ සත්‍යයක් දුක්ඛ සමුදය සත්‍යයක් අඩියටම ගිලෙනවා. ගිලිලා තණ්හාව පෝෂණය කරමින් භවය රැස් කරමින් කර්ම භව රැස් කරමින් මේ කෙස් කියන ලද සංඥාවට එක්ක නැත්තම් දත් ටික ලස්සනයි එක්ක නැත්තම් නම සුදුයි ලස්සනයි අම්මෝ කියලා වැඩක් නැහැ කියන සංඥාවේ අපි වාලුම්භාවයටපත් වෙනවා. සංඥාව ඉතාමත් භයානක දෙයක්. සංඥාව මිරිගුවක්. ඒකට අපි රැවටෙනවා. ඒ නිසා දැන් අපි විනාඩි 5ක කාලයක් දෙන්නම් මේ කෙස් හරි එක්කවම හරි දත් හරි තමුන්ට කැමති කොටසක් අරගෙන මේක ලස්සනයි ලස්සනයි කියලා තමුන්ගේ හිතටම කියලා මේක ලස්සන විත්තිය මවාගෙන මේක සංඥාවකින් රැවටිච්ච විත්තිය මේ රැවටීම තමගේ හිතෙන් දකින්නේ. හොඳයි අපි ඊළඟ පදයට පහමු. ඊළඟ එක තමයි සංඥාව අපි දැක්කා නම් දැන් හරියට ඊළඟ එක තමයි සංස්කාර. සිතේ යෙදෙන නොයෙකුත් මාදිලියේ සිටිවි. දැන් අපි එම රූපයම අපි අරගෙන නිදසුනට ඒ රූපය අපි සිතෙන් සිතාගෙන මේ රූපයට අපි සිතේ කුමන ආකාරයේ සිතුවිලි ගලාගෙන යනවද ගලාගෙන නොයනවද රූපය උපාදානය වෙනවද උපාදානය වෙන්නේ නැද්ද කියන එක තමාටම බාරයි. එතකොට අපි බලනවා සංස්කාර උපාදානයට බඳු වෙන ධර්මයක්. එතකොට අපි බලනවා මේ සංස්කාර උපාදානය වෙනවද නැද්ද? අපි මේ රූපේ දිහා බලාගෙන සිතෙන්ම ඒ රූපේ මවාගෙන ඒ රූපේ දිහා බලනවා කුමන විදිහේ කුමන මාදිරියේ සිටිවිලිද මේ සංස්කාරද දැන් අපේ සිතේ ගලාගෙන යන්නේ. හොඳයි කියනවද නරකයි කියනවද මුකුත් හිතෙන්නේ නැද්ද මධ්‍යස්ථවද මොකද්ද කියලා දැන් බලන්න. විනාඩි 2-3ක කාලයක් අපි ගමු.
කොච්චර සංස්කාරයක් ඇති වුණත් කුමන සංස්කාරයක් ඇති වුණත් ඒ සියලු දේම ඇසිපිය ගන්න මොහොතකින් එක ක්ෂණයකින් නිරුද්ධ වී යන ධර්ම. ඒක හොඳට අවබෝධ කරගන්න අපිට මොන සිතිවිල්ලක් ඇති වුණත් පළවෙනි සිතිවිල්ල නිරුද්ධයි, දෙවෙනි සිතිවිල්ල. සංස්කාර කියන එක ගලන නිසා තමයි අපි භවපච්චය ජාති කියලා භව ගැටේ ගැටෙන්නේ. සංස්කාර පුළුවන් තරම් අඩු කරන්න පුළුවන් නම් ඒ නිසා තමයි ඉඳේ කිව්වේ කතාව අඩු කරන්න සිතිවිලි ගලාගෙන යනකොට කුමන විදියකින්වත් භවය අඩු කරන්න පුළුවන් කමක් නැහැ. භවය කියන එක දිග්ගහි යන්නේ මේ සංස්කාර කියන එක නිසා. ඒක විශේෂයෙන්ම හිතා ගන්න පුළුවන් තරම් සතියෙන් වැඩ කරලා කතාව අඩු කරලා තමුන්ගේ හිතටම මොකක්වත් සිතන්නේ නැතුව සිතුවිලි මවන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඇත්තටම මේ භවගටේ කියන එක ගලව ගන්න පුළුවන්. මේ ගැට ගෙහෙන්න තියෙන සංස්කාර මතයි. සංස්කාර ගලන නිසා තමයි භවය දික් වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංස්කාර. සංස්කාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය සලආයතන. ওই විදිහට සලආයතන පත්‍ය පස්සෝ ඒ විදිහට ඔක්කොම ගැට ගැහෙන්නේ මේ සංස්කාර කියන එක ගලන නිසා. එතකොට ඒක තමයි මෙතන විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ. මේ පුළුවන් තරම් සිතිවිලි කියන එක යම් කිසි රූපයක් අරගෙන ඒක දිහා බලාගෙන තමාම තක්සේරු කරගන්න කොතෙක් දුරට සිතිවිලි ගලනවද නැද්ද කියලා. මේ නිකන් තියෙන පාරේ රූපයකට වඩා තමා ප්‍රිය කරන රූපයක්, තමාගේ දරුවෙක්, තමාගේ මුණුබුරෝ ඉන්නත් තමාගේ ස්වාම පුරුෂයා, තමාගේ ගෙදර තියෙන බඩු මුට්ටු, තමා උපාදානයට බඳවන දේවල් දිහා බලන්න කොතෙක් දුරට ඒකට ඇලුම් කරනවද, කොතෙක් දුරට සිතිවිලි ගලාගෙන යනවද, එතන කොච්චර දුරට අවිද්‍යාව කියන එක රජ කරනවද. මොඩකම නිසා තමයි සංස්කාර ගලන්නේ. ඇත්තටම කියන්නේ සංඥාවෙන් යට වෙනවා. සංඥාවයි සංස්කාරය කියන දෙක හොඳට සිතා ගන්න මෙතන විශේෂ දෙයක්. සංඥාවෙන් තමයි අපි මුලා වෙන්නේ. නොයෙකුත් මාධ්‍යයේ මුලා වෙලා සංස්කාර ගලාගෙන ගිහින් තණ්හාව පෝෂණය කරන අවිද්‍යාවෙන් මුලා වෙලා අල්ලනවා අපි මොකද්ද? කර්ම භව රැස් කරමින් කර්මය රැස් කරමින් භවය කියන එක උපාදානය කරමින් භවය අල්ලනවා. ඒක නිසා හොඳට සිතන්න සංස්කාර මගේ සිතේ ඉන්දිපා මම සංස්කාර ගලන්නේ කියලා පුළුවන් තරම් අපි බලන්න සිතෙන් සිත දිහා බලාගෙන කොතෙක් දුරට සංස්කාර ගලනවද නැද්ද අඩුද දැන් මගේ කියන එක තමුන්ටම තක්සේරු කරගන්න. මොකද කිසිම කෙනෙකුට ඒකට පිළිහිට වෙන්න පුළුවන් ජගතේ බුදු කෙනෙකුටවත් නෑ. මඟ පෙන්වන්න පුළුවන්, නමුත් ඒක කරවන්න පුළුවන් තමාට විතරයි. එතකොට මෙතන සංස්කාර වලින් අපි එකතු කරන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යයත් වඩනවා. මෙතන දුක්ඛ සමුදයත් වඩනවා. චතුරාර්ය සත්‍යයේ ඉන්නා වූ මේ භයානක වූ මේ විස බීජ දෙකම අපි විසින්මයි ලං කරගෙන අපි විසින්මයි වඩන්නේ. වෙන කවුරුත් ඇවිල්ලා අපිට මේක මේ විදිහට හිතපන්, මේ විදිහට කරපන් කියලා අන දෙන්නේ නැහැ. එතකොට තමාගේ කර්මය තමා විසින්මයි රැස් කරන්නේ. අනුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක තමා තරයේම සිතා ගන්න. අපි ඊළඟ එකට බලමු. ඊළඟ එක තමයි විඥානය. විඥානයත් උපාදානයට බඳුවන විශේෂ ධර්මයක්. උපාදානයට බඳුවන මොන විදිහේ විඥානයක් අපි අධ්‍යක්ෂත් ඒ විඥානයත් නිරුද්ධ වී යන ධර්මයක්. මොන විඥානයක් අපි පැවැත්වුවා. ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, එතකොට දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අරමුණු ධර්මාරම් මොන දෙයක් අපිට ආවත් ඒ සියලු දේම ඇති වෙන ශනි විදුලියක් කෙටේ අවසන් වන්නාසේ නිරුද්ධ වී යනවා. සදාකාලික පවතින කිසිවක් නැත. විඥානය කියන්නේ මායාකාරී ස්වરૂපය. මවනවා නැති වෙනවා. මෙන්න මෙයාව අපිට අල්ලා ගන්න පුළුවන්ද කියලා බලන්න. කොහොමද මෙයාව අල්ලන්නේ? කිසිම සාරයක් හරයක් නැති. මොනම සාරයක්වත් මේ විඥානය තුල හරයක්වත් නැහැ. විඥානය කියන්නේ මෙවිලි කාර්යය. විද්‍යාකාරය.
එතකොට අපි නැවත වාරයක් අර ලස්සන රූපය අරමුණු කරගමු. ලස්සන ඇඳුම් ආයත් වලින් ඒ රූපය අපි සකසලා අපි ඉදිරියේ දැන් මේ ලස්සන රූපය hina වේගෙන ඉන්නවා. අපි දැන් මේ රූපේ දිහා බලමු. බලන්න පුළුවන් කෙනෙක් බලන්න සිතෙන් එහෙම රූපයක් මවාගෙන තමා ඉදිරියේ බලන්න මේ ලස්සන රූපේ දිහා සිතවිලි කොච්චර අපිට මෙතන යලයිද කොතන ලස්සනයි කොතන කැතයි කියයිද කොයි විදිහට මේ රූපය උපාදානයට බඳුනීද විඥාන මායාකාරී විඥානය මොකද්ද මේ කියන උත්තරේ කියලා බලන්න මේකේ සාරයක් තියනවද ගත යුත්තක් තියනවද හරයක් තියනවද හොඳයි අපි දැන් ඒ දේ කරා නම් අපි රූපයක් සිතෙන් සිතාගෙන අපි ඉදිරියේ ලස්සන රූපයක් රූප සුන්දරියක් දිගු කේශ කලාපයක් කඩා හෙලාගෙන hina වේගෙන තමයි ඉදිරියේ ඉන්න ස්වරූපය සිතෙන් සිතාගෙන අපි ඒ රූපයට සිත් පහල කරමින් බලන්න කිව්වා. එතකොට අපිට මොකද්ද තේරුම අවබෝධය මොකද්ද උනේ සිතුවිලි ගලාගෙන ගිය සිත් පහල වුණාද සිත් පහල වුණේ නැද්ද කුමන විදිහේ සිත් පහල වුණාද නිසරු භාවයක් දැනුණාද නිසරු නැති වටිනාකමකින් යුක්ත භාවයක් දැනුණාද කියන එක තමාටම සිතා ගැනීම බාරයි මේ රූපය උපාදානය කරගෙන සිතුවිලි මැවීම ඊටමත් භයානකයි ඊටමත් දුක අවිද්‍යාව රජ කරනවා මෙතන දුක්ඛ සමුදය සත්‍ය වැඩෙනවා මෙතන දුකටමපත් වෙනවා දුකම අපි අනුභව කරනවා භවයේ දික් වෙනවා අන්න ඒ ටික ඒකේ තියෙන සාරය ඒකයි වෙන මොකක්වත් ඒකේ ගන්න දෙයක් නැහැ විඥානය කියන්නේ කිසිම සාරවත් බවක් නැති කිසිම දෙයක් නැති නිසරු දෙයක් ගන්න දෙයක් නැහැ ඒකට කියනවා අපි පාලියෙන් නෝ හේතුම් බන්තේ ගන්න කිසිම දෙයක් නැති නිසරු වූ තුච්ඡ වූ දෙයක් තමයි මේ සිතුවිලි වඩනවා කියන එක. මේ සිතුවිලි වඩන්නේ නැතුව කාට හරි මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක ඊටමත් දියුණු
සිත. එතකොට එතන දුක ප්‍රහාණය කරපෝ සිත. එතකොට එතන දුක කියන එක වඩල නැති සිතක්. මම හිතනවා කාටවත් පුළුවන් වුණාද නැද්ද කියලා කියන්නේ මම දන්නේ නැහැ. දුක්ඛ සත්‍යයි දුක්ඛ සමුදය සත්‍යයි දෙක අයින් කරලා මේක తాවකාලිකව මාර්ග සත්‍ය අත්දකින්න පුළුවන් නම් නිරෝධය අත්දකින්න පුළුවන් නම් අපි ඊටමත් දියුණු පිරිසක් බවට පත් වෙනවා. අපි ඒ ටික කරා නම් මේ උපාදානයට බඳු වෙන හැටි තමයි මේ පෙන්눔 කරේ රූපේකින්. අපි දැන් බලමු සලායතන වලින් බලුවොත් කොහොමද මේක බලන්නේ කියලා. දැන් රූපේ කියන කතාව අපි සිතින් අයින් කරලා අපි මේ පාඩය ගමු. දැන් මේ අපිට මේ සේරම කරදර සිත් දේවල් ඇති වෙන්නේ ඇයි මේ? ඇස කියන එක පවතින නිසා. ඇසෙට තමයි මේ බඳුන් වන්නේ මේ සියලුම දේවල්. එතකොට ඇස කියන එක ඊටාත්ම දුකට බාධනය වෙන දුක්ඛ සමුදය සත්‍ය අපිට ලං කර දෙන අපගේ විශාල මාර ආවේශයෙන් අපමාරය තමයි මේ ඇස කියන එක. ඒතර ඇසක් තිබුණට අපිට මේ දැන් ඇසක් පවතිනවා. දැන් අපි මේ ඇස තියෙනවා, ඇසට රූපෙකුත් පේනවා. හොඳට මේක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ අපි ඇස වඩන්න. ඇස තියෙනවා. ඇසට අපිට මොකක් හරි කුමන හෝ රූපයක් අපිට දකින්න පුළුවන්. ඇසයි රූපයයි දෙක තිබුණට ඒක අරමුණක් බවට පත් වෙනවද? බලන්න පුළුවන් කෙනෙක් ඒකට උත්තරයක් දෙන්න සපයන්න. තව කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන් ද කියන්න. ඇසක් තියෙනවා, රූපෙකුත් තියෙනවා. ඇසයි රූපයයි දෙක තිබුණට ඒකේ වටිනාකමක් තියෙනවා. මොකක්ද දෙකට වෙන්න ඕන? විඥානයේ පහළවීම ඇති වෙන්නේ. ඒතර ඇසයි රූපයයි දෙක තියෙනවා. ඒ දෙන්නාගේ එකතු වීම සංයෝග වීම නිසා එතන විඥානයගේ පහළවීමක් නිසා අපි රූප දැක්කා වෙනවා. ඒකට අපි රූප දැක්කා. මේ සංස්කාර ගන්න එක නෙමෙයි කියන්නේ. දැන් මට ඔගොල්ලෝම පේනවට මම සිතක් පහළ කරගත්තේ නැත්තම් මේ මහවලු මේව කියලා අපි සංඥාවෙන් අඳුනගත්තේ නැත්තම් මෙතන රූප ගොඩක් තියෙනවා. නමුත් මම මේ රූප ගොඩ අල්ලලා නැති නිසා ඒක ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. ආයතනයක් බවට පත්වන්න නම් සිතක් අපි පහළ කරලා උපාදානයක් ඇති කරගන්නවා. එතකොට දැන් ඇස තියෙනවා, රූපේ තියෙනවා, විඥානයක්. එතකොට ඇසයි රූපයයි චක්කු විඥානයගේ පහළ වීමකුත් එතන ඇති වෙනවා. දැන් අපි බලමු ඒ විදිහට බලාගෙන යමු. ඊළඟට අපි ඒක අනිත් පැත්තට බලමු. ඇල්ලීම කියන්නේ උපාදානය. උපාදානයේ විරහිත අන්දමට අපි ඊළඟට බලමු. දැන් මේ අපි අල්ලන්න පෙයි ඉස්සර වෙලා අල්ලන්න පෙයි අතාරින්න. ඒ දෙකින්ද අපි ඇස තියෙනවා, ඇසට රූපයක් අපිට පේනවා. ඇසයි රූපයයි දෙක එකතු වීම නිසා විඥානයගේ පහළවීම ඇති වෙනවා. ඒ පහළ වීම නිසා මොකද දැන් දිගටම කරන්නේ නැහැ. දේශනේ ගොඩක් වෙලා ගියා. නැත්තම් දැන් උපාදානේ දැන් චක්කු විඥානේ චක්කු සම්පස්සේ මේ විදිහට යන්න ඕනේ. එච්චර යන්න තාම මේගොල්ලන්ට දැනුම නැහැ. අපි ඊළඟ පාඩේට කරමු. ඇස තියෙනවා, රූපයක් තියෙනවා, සිතක් පහළ කරගත්තා. එතකොට චක්කු විඥානයගේ පහළ වීමක් එතන ඇති වුණා. ඒ අනුසාරයෙන් අරගෙන අපි කන තියෙනවා, කනට ශබ්දයක් ඇසෙනවා. එතකොට කනයි ශබ්දයයි දෙක ඇසුනට එතන සෝත විඥානය පහළ උනේ නැත්තම් වැඩක් නැහැ. ඒක අපේ ප්‍රශ්නට තියමු. සෝත විඥානය පහළ වුණා. දැන් ශබ්දයක් ඇහෙනවා. කනක් තියෙන නිසා තමයි ශබ්දයක් දැන් බිහිරි කෙනෙකුට ඇහෙන්නේ. එතකොට සෝත විඥානයගේ පහළ වීමක් තියෙනවා. එතකොට කන තියෙනවා, ශබ්දය තියෙනවා, සෝත විඥානයගේ පහළ වීමක් ඇති වුණා. අපි දැනට එහෙම තියමු. සෝත විඥානයේ පහළ වීමක් ඇති වෙනවා. එතකොට නාසයේ තියෙනවා, ගන්ධ සුවඳ තියෙනවා. එතකොට නාසයේ දෙකට ගාන විඥානය. ඒක දැනගන්න ගාන විඥානය පහළ වුණා. පහළ වුණේ නැත්තම් බෑනේ. ඊළඟට අපි ගන්නවා දිවක් තියෙනවා, රසයක් තියෙනවා. දැන් දිව තියෙනවා, රසයක් ස්පර්ශ වුණොත් තමයි රසයක් කියලා දැනෙන්නේ. එතකොට
එතෙන්ට මනසක් ආපු නිසා තමයි ඒක ජීවහා විඥානයක් බවට පත්වන්නේ. ඒ අනුසාරයෙන් කය තියෙනවා ස්පර්ශයක් තියෙනවා. ඒ දෙක කය තියෙන දැන් කය තියෙනවා මෙහෙම ගෑවුනොත් ඔන්න ස්පර්ශයක් දැනෙනවා. ඒ කාය විඥානයගේ පහළවීමක් ඇති වුණා. එතනින් එහාට මම ගෙනියන්නේ නැහැ දේශනේ අද. කයක් තියෙනවා කයට කය තියෙනවා ස්පර්ශයක් තියෙනවා කාය විඥානයගේ පහළවීමක් ඇති වුණා. ඊට පස්සේ මනස තියෙනවා යම්කිසි අරමුණක් තියෙනවා. මනසයි අරමුණයි දෙක නිසා මනෝ විඥානයගේ පහළවීමක් ඇති වුණා. දැන් ඔය ටික එකතු කරලා බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපි ළඟට නිරෝධය බලමු. බලන්න පුළුවන්ද කියලා. මේ පොඩි කෙටි හැඳින්වීමක් මේ දුන්නේ. ලොකුවට කෙරුවේ නෑ. ඇස තියෙනවා, රූපේ තියෙනවා. ඒ දෙක එකතු වීම නිසා චක් විඥානයේ පහළවීම විතරයි. උපාදානයක් ගත්තේ නෑ. ඒ විදිහට ගන්න බලන්න පුළුවන් හැටියට. වැඩි දෙයක් තියෙනවා නම් පස්සේ කියලා දෙන්න. නිරෝධ ඔක අනිත් පැත්තට නිරෝධ කරන්න තියෙනවා. හොඳයි අපි අභ්‍යාසය කරා නම් අපි දැන් ඕක කරේ උපාදානයට තමයි දැන් අපි උපාදානය ග්‍රහණය කරගත්ත දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු දැන් කරේ මොකද්ද? අල්ලගත්ත සිට. දැන් අපි අල්ලගත්ත එක නිරෝධය කරන පැත්තට යන. දැන් අල්ල ගැනීමනේ කරේ. දැන් නිරෝධය. දැන් ඇහැ තියෙනවා ඇසට පේන රූපයක් තියෙනවා. ඇහැට රූපයක් අරමුණු වුණාට සිතක් පහළ කරේ නැත්තම් ඒ රූපය උපාදානයට බඳු වෙනවද? තමුන්ගේ හිතෙන්ම දැන් මෙතන රූප ගොඩාක් තියෙනවා. මේ රූප එකින් එකට මම කක්වත් අල්ලලා නැහැ. ඒකට එකකින්වත් කක්වත් උපාදානය වෙලා නැහැ. රූප තියෙනවා. නමුත් අපි සිතක් පහළ නොකළා නම් ඒ රූපය උපාදානයට බඳු වන්නේ නැහැ. මොකද අභ්‍යාසය ගොඩාක් වටිනවා. ඒ දැන් ලිහිල්ව කරන්නේ ලොකුවෙන් කරන්න පුළුවන්. ආයතන වලට පත් කර කර. ඒක නිසා ඇහැ තියෙනවා, ඇහැට රූපයක් පේනවා. ඒ රූපය අපි සිතෙන් ඇල්ලුවේ නැත්තම් ඒකේ වටිනාකම නැහැ. අන්නේ අනුසාරයෙන් කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට උපාදානයේ නොවන විදිහට ඔකත් විනාඩි 5ක් වඩා එතනින් දිගට යන්නේ චක්කු සම්පස්සයක් ඇති වෙනවා සංචේතනාවක් ඒ වගේ අර දිගට යන අන්න දැන් ඔයාව මට පේනවා දැන් ඔයාව පේනකොට ඔයා හොඳයි නරකයි වගේ දැන් සංඥාවෙන් මුලා වෙලා සංස්කාර මන් දැන් කියලා දුන්නේ සංස්කාර ගලන්නේ වැඩිය බලාගෙන ඉන්න පුළුවන් කිසි දෙයක් නැහැ ඒක අන්න එහෙම දැන් අපිට ඇහැ තියෙනවා අපි අර ලස්සන රූපයක් මාලා දුන්නේ දැන් ඒ රූපෙම අරගෙන අපිට දැන් ඇහැට ඒ රූපේ පේනවා. නමුත් ඒක අපි උපාදානය කරගන්නේ නැහැ. දැන් හැට දැන් මම කියන රූපයක් හදාගෙන බලන්න කියලා. ඒකම අපි අරගත්තොත් උදාහරණයකට ඇස තියෙනවා, රූපයක් තියෙනවා. ඒ දෙක අල්ලුවේ නැත්තම් එතන විඥානයගේ පහළවීමක් නැත්තම් ඒකේ වටිනාකමක් නැහැ. හැම එකම එහෙමයි. සෝතෙත් එහෙමයි. ගාන, ජීවා, කාය, මනෝ. දැන් ඕන කෑමක් අපි කියමුකෝ දැන් මේ කිරි ටික අපි බොනවා.
අපි 30ට කිරි ටික ජීවත් වීම පිණිස බොනවා. නමුත් මේක අපි උපාදානයකට බඳු කරගන්නේ මේක පැණි රහයි, මේක කොකෝ රහයි, චොක්ලට් රහයි, අනේ මේක තව එකක් බොන්න ඕනේ. එතකොට එතන ගලන්නේ මොනවද? සංස්කාර. කර්ම බව රැස් වෙන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතන අපි කර්ම කරේ නැහැ. මේ අපි පුදුවේ උඩ ඉඳගෙන කර්ම ගොඩාක් ප්‍රෙස් කරගෙන භවයට යන්න පුළුවන්. අපි නොදන්න කම ඉන්නේ. අපි ගෙයින් එළියටවත් ගියේ නැතුව අපි පව් කරේ නැහැ. කියන අය ඕන තරම් ඉන්නේ. නමුත් ඇත්ත කරලත් නැහැ. නමුත් මේ ඉන්ද්‍රිය හයෙන් ගලන අරමුණ තුලින් තමයි අපි මේ මායාවේ තොණ්ඩු කරා යන්නේ. මේ ටික හරියට සංවර කරගත්තා නම් ඔය කරදර එකක්වත් මේ හයේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. මේ සාරාංශ කරලා කියන්නේ. ඔය දිගට කිව්වොත් දවසම කියන්න පුළුවන් ওই දේශ. ඔක එන්නේ සලායතන සංයුත්තේ තමයි ඔක එන්නේ. එනේ එකෙන් මෙහෙම දාලා තමයි ඔය කියලා දෙන්නේ කෙටියෙන්. මොකද දිගට යන්න තරම් මේගොල්ලන්ට අර වචන කිව්වොත් අවබෝධය නැහැ. මොකද මේ ඇලෙන්නේ කියන එක. මෙතන අල්ලන්න ඕනේ දැන් අපි ඇහක් තියෙනවා. ඇහැට අරමුණ වෙන රූපයක් තියෙනවා. දැන් මෙතන මට කණුව පේනවා. දැන් මේ කණුවට මට නොයේකුත් විදිහේ සංඥාවල් දාන්න පුළුවන්. මේක මේ විදිහට හදන්න නැත්නම් වෙන විදිහකට හදන්න තිබ්බා මේ කණුව මෙහෙමයි කියනකොට සංඥාවල් ගන්නවා. සංස්කාර ගන්නවා. සංඥාවයි සංස්කාර වලටම පටන් ගන්නකොට කියවනේ පළවෙනි තැන දෙන්න කියනවා. ඒකෙන් තමයි මුලා වෙන්නේ. හැමදේම ඒ විදිහ. ඒකට අපි අර විදිහට බලන්න. අර කිව්වා අල්ලන්නේ නැතුව. නිරෝධේ නියන්නේ දැන් ඇල්ලුවා. ඊළඟට අපි අතාර. අල්ලපු. දැක්ක විතරයි. දිත්තන් දිත්තමත්තම් බහුසති. සුතං සුතමත්තම් බහුසති. යන්නේ වගේ දැක්ක විතරයි. දැක්කා. ඒ අපිට හැමදේම පේනවා මෙතන. එකක්වත් අපි අරමුණක් කරගෙන අල්ලගන්නේ නැහැනේ. එතකොට ඒක අපි නිදහසයි. අල්ලගන්නකොට හිත බරයි. කරදරයි. අපිටම කරදරයි අල්ලගන්නේ. මේකේ නිදහස පොඩ්ඩක් බලන්න අතාරින්. දුක්ඛ සත්‍යයි දුක්ඛ සමුදයයි තමයි දැන් ඔය වඩන්නේ. චතුරාර්ය සත්‍ය කොටස බලන්න. අර විදිහට කරලා බලන්න. නෑ. විඥානේ පහළ වුණොත් නේ ඒක ආයතන බවට පත් වෙන්නේ. හොඳයි අපි ජීවදුවා නම් අපි උපාදානයේ බඳු වෙන විදිහටත් බැලුවා. ඊළඟට අපි කියලා දුන්නා සිතක් පහළ කරගන්නේ නැතුව හැම ඉන්ද්‍රියකටම අයින් කරන විදිහටත් බැලුවා. එතකොට දැන් මෙතන 3 ගානේ බැලුවා නම් 6 පොලේම 18ක් වෙනවා. 18 විදිහක් වෙනවා. ගණන් කරලා බලන්න 18ක් වෙනවා. එතකොට ඇල්ලීමත් 18ක් අතෑරීමත් 18ක් අල්ලලා තිනවා 18 විදිහකට එක එක මාදීරේ ඇස කන නාසය දිව ශරීරය මනස. එතකොට අතන අතෑරීමත් ඒ විදිහම. එතකොට අපි අල්ලනවද අතාරිනවද කියන එක තමුන්ට බාරයි. දැන් තමුන්ට තේරෙන්න ඇති අල්ලනකොට අපිට හිතට බරක් දැනෙනවා. ඒතර තියෙන විශේෂ දේ අල්ලනකොට අපිට සුවයක් කියන අපි ගත්තට නොදැනුවත්කම අවිද්‍යාව නිසා අපිට සිතට දැනෙනවා ගලක් තිබ්බා වගේ බරක් දැනෙනවා.
යම් කිසි දෙයකට අපි ආස කරනකොට සිතට බරක් නෙමෙයි පිච්චීමක් දැනෙනවා. කියන්නේ දැන් මේ වේදනාවේ හැටි. කියන්නේ සුඛයක් කියලා අපි ගත්තට සුඛේ කියන්නේ වේදනාවක් කියලා දැනෙනවා. මොකක් කරත් කියමුකෝ මොකක් වස්තුවක් මෙතන තියෙනවා. ඒ දෙන්නම සොරෙන් ගන්න. ඒ දේ අවුෙන් එනකොට සන්තෝෂ වෙනවද? නෑ. ඔසන් ගන්න විදිහක් නැතුව ඇතුලෙන් පිච්චෙන. වේදනාව කියන්නේ ඒක. එක එක විදිහ වේදනාව කියන්නේ මේ තුවාලයක වේදනාවවත් ඔලුවකක්ම වේදනාව නෙමෙයි. සිතට දැනෙන වේදනාව. ඒක තමයි අපිට සංසාර ගමනට උපයෝගී වෙන්නේ. පංචස්කන්ධ ධර්මයක් ඒක. රූප වේදනා. ඒකට දැන් කොටස් අපි අඳුනා ගන්න ඕනේ. නැතුව අපිට සක්කාය දිට්ඨිය ගලවන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔතන කිව්වේ ඇල්ලීමත් අතෑරීම. එතකොට ඇල්ලීම දුක, අතෑරීම සුවය. එතකොට අපි උතන චතුරාර්ය සත්‍ය ධර්මය අපි දැක්කා. දුක්ඛ සත්‍ය අපි වැඩුවා. දුක්ඛ සමුදය අපි බැලුවා. අපිට ඒක අතරින් සිටීම මාර්ග සත්‍ය, අතෑරීම නිරෝධ සත්‍ය. ඒකට අපි එතන ගොඩාක් වෙලාවට සංඥාවයි සංස්කාරයි කියන දෙක විශේෂයෙන් අරමුණට අරගෙන සංඥාවෙන් තමයි මුලා වෙන්නේ. රූපය දිහා දැක්කහම ඒ රූපය අපිට හඳුනා ගන්න භාවනා කරන කටියට පුළුවන්කම තියෙනවා. ඇලෙන්නේ නැති. කොයි දෙයක් දැක්කත් ලස්සන රූපයක්, ඒක ලස්සන මල් ගහක්, ලස්සන මලක් අපි කියන්නේ මල් හිටවන්න එපා කියලා. මල් අපිත් හිටවනවා. නමුත් ඒකට උපාදානයට බඳු කරගන්න එපා. ඒක අද මල පිපෙනවා, අවසට පර වෙනවා. ඒ පොඩි දෙයක තමයි අපි වින්දනයක් ලබන්නේ. අපි කඩලා ගිහින් බුදුහාමුදුරට පූජා කරන එක වෙනම කතාවක්. දැන් මේ මලක් ගත්තොත් ඒ අනුසාරයෙන් අපි බැලුවොත් මලක් ධාතු කොටක්. පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන නිසා තමයි මලත් අපේ රූපේ වාගෙම පර වෙලා පස් වෙලා යනවා. ආයිත පොහොට්ටුවක් ඇති වෙනවා. අපේ විදියම තමයි කොයි දේ ස්වභාව ධර්මෙත් එක්ක බලනවා. ස්වභාව ධර්මත් එහෙම. අජීවී සජීවී දෙකටම අපි දාලා බලනවා. රූපයක් දුන්නේ එකයි අපි ඇල්ලුවා අපි අතෑරි. ශබ්දයක් ඇල්ලුවා අතෑරි. ගන්ධ සුවඳක් ඇල්ලුවා අතෑරි. රසයක් දිවට දැනුණා අනිත් පැත්තට අපි අතෑරි. කයට ස්පර්ශයක් දැනුණා අපි ඇල්ලුවා ඒක අනිත් පැත්තට අතෑරි. මනසට අපිට අරමුණක් ආවා ඒක අපි ඇල්ලුවා. උපාදානය කරා ඊළඟ සැරේ මනසට අරමුණක් ආවා අපි ඇල්ලුවේ නැහැ. එතන නිරෝධය. අල්ලාගත්ත අනිත් පැත්තට නිරෝධය. එතකොට අල්ලා ගැනීමට රජ කරේ කවුද? අපි නොදන්නා කම නිසා තණ්හාව පෝෂණය කරමින් අවිද්‍යාව රජ කරනවා. වෙන කවුරුත් නෙමෙයි. මෙතන අවිද්‍යාව නිසා තමයි මේ සංසාර ගමන මේ කරපින්නගෙන අපි මෙච්චර කාලයක් ඇදගෙන ගියේ. ඒ ගියේ මොකද? අවිද්‍යාව නිසා. ඒකට අවිද්‍යාව ටිකක්වත් අපිට තේරිලා. දැන් සෝවාන් වෙනකොට පොඩ්ඩක් හරි අවිද්‍යාව තේරිලා තමයි නාම රූප දෙක අපිට නිරුද්ධ කරන්න අපිට පුළුවන්. නැත්නම් අපිට නාම රූප දෙක නිරුද්ධ කරන්න බෑ. පංචස්කන්ධය කියන එක එකක් හැටියට සැලකනවා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහක් තියෙනවා කියලා අපි දන්නේත් නැහැ. දන්නේ නැහැ අපි ඇත්තට. එකක්සේ තමයි අපිට පේන්නේ. නමුත් මෙතන එකක් නෙමෙයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. පහක්. ඒතර රූපේ තියෙනවා. රූපේට විඥාණයෙන් තේරෙනවා. වේදනාව, සංඥාව, සංස්කාර විඥාන. විඥානය කියන ටික නාමයට එනවා. නාම රූප දෙකක පැටලෙවිලා එතකොට අපිට තේරෙන්නේ නැහැ මෙතන නාම රූප දෙකක් තියෙනවා. මෙතන එක්කෙනෙක් නෙමෙයි. මෙතන එක්කෙනෙක් අරගෙන තමයි අපි මම දැක්කා, මම කෑවා, මම හිටියා, මම වින්දා කියලා කියනවනේ හැම එකටම මම අල්ලගන්නවා. එතකොට මම කෑවා. මේ කෑම රසයි. ඔන්න ආයිත් හදන්න ඕනේ. අර එතකොට දැන් අපි උනත් කෑමක් කාලා කියනවනේ මේක රසයි. එතකොට අපේ සිතටම කාටවත් කියන්න යන්න එපා. හිතටම හිතන ආනේ මගේ ළඟ තෘෂ්ණාව තියෙනවා. කෑවත් ඇරි ආයි හැදුවා කෑව ඒක වෙනම දෙයක්. දැන් මේක හොයාගෙන යනවනේ පංගෝ. මේක මේ අහවල් තැන තියෙන්නේ අරය කිව්වොත් එයා පස්සේ යනවා. ඇයි මේක රසයි. එතකොට එතන අපි ලබන්නේ මොකද්ද? වින්දනයක් නේද? වින්දනයක් කියන්නේ වේදනාව. වේදනාව අනිත් පැත්තෙන් බැලුවොත් තණ්හාව. තෘෂ්ණාව. එතකොට රස වෙන්නේ මොනවද? කර්ම පව. අර චූටි දේ අපි හිතන්නේත් නැති දේ. අපි කියමු රස චොක්ලට් කෑල්ලක් කියන්නේ. ඊළඟට අපි යනවා චොක්ලට් එක ගත්ත කඩේ හොයා. ගිහිල්ලා ඒ අපිට අපිව පාලනය කරගන්න බැරි කම නිසා අපි අවිද්‍යාවට
යට වෙලා තියෙන අවිද්‍යාවෙන් තමයි මේ සේරම දේවල් යට කරන්නේ. ඒකට අවිද්‍යාවට කියන එකට මනසට එනකොට ඔය මන් සංස්කාර කියලා කිව්වේ බලන්න කියලා සිතිවිලි තමයි මෙහෙම ඉන්නකොට බලන්න පොඩක් සමාධිම සිතකින් කොච්චරනම් සිතිවිලි ගොඩක් ගලාගෙන යනවද කියලා ඒක විනාඩි. ඔය සමාධිය එන්නේ නැත්තේ ඇයි? මෙහෙම කරලා ඉන්න බෑ. සිතිවිලි ධාරාවක්. බලන්න ඒකකින්වත් වැඩකුත් නැහැ. ඊවල වල ඉන්නකොට කොච්චරනම් සිතිවිලි ගොඩක් එක්ක පැටලෙනවා. අර කිව්වා කියනවා මේක කිව්වා කියනවා කවුරු ළමයි ගිහින් එන්න රැවුනොත් අම්මෝ පිච්චෙනවා කෑ ගන්නවා. ඒකට මේවා ඔක්කොම බලනකොට චතුරාර්ය සත්‍යයට දැම්ම දුකේ නේද පැටලලා ඉන්නේ. දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කියන්නේ දුකේ බදා ගැනීම. ඒකට මේවා දුකක් බව අපිට අවබෝධ වීම මාර්ගසත්‍ය. දැන් දුක නැතුව දැන් අපි යම් කිසි දෙයක් කරනවා අල්ලගන්න නැතුව. ජීවත් වෙන්න බෑ. ජීවත් වෙනකන් හැම ක්‍රියාවම කරනවා. නමුත් අපි ඒක උපාදානය කරගන්නේ නැහැ. අඳිනවා, කනවා, දරුවෝ මුණුබුරෝ බලනවා, ගෙවල් දොරවල් වල වැඩ කරනවා. මොකද අපි එක්කෙනෙක්වත් සිවුරු දාන නැහැ. ඒකට ගෙවල් ඇතුලේ ඉන්න ඕනේ. ඒ ඉන්නවා අපේ සිතෙන් තමයි මේ දේවල් කරන්නේ. අපි ඔයගොල්ලෝ උපාදානය කරගෙන නැහැ. අපි ඔයගොල්ලන්ට ආදරේ නැහැ. ඔයගොල්ලන්ට බලන්නේ. ඕවා ගිහින් කියන්නේ ඒ කියන්නේ අපේ භාවනාව දියුණු කරගන්න පුළුවන් ක්‍රම. කියන දේවල් උයන්න සිද්ධ වෙච්ච වෙලාවට උයන්න. නමුත් ඒ උයනවා කියලා ඒකත් එක්ක තරහ වෙලා ගැටෙන්නේ නැහැ. කියන්නේ කරන්න තියෙන දේ ගෙදර කරන්න ඕනේ. නැතු ජීවත් වෙන්න බෑ. එහෙනම් ඉතින් ආරණ්‍යකට යන්න. දානයක් ආවා උයන්න ඕනේ. කොයි දේ සකසගත්තත් අපි පළතුරක් ගත්තත් මේකට අපි ඇලෙන්නේ. කැලලක් යවත් ඇරි. ඉවරයි. අපි ජීවත් වීම පිණිස තමයි මේක අපි ආහාරයට ගන්න. නැතු මගේ මදේ පිණිස නෙමෙයි. මගේ රූපලාවන්‍ය හදා ගැනීම පිණිස නෙමෙයි. මම ලස්සන වීම පිණිස නෙමෙයි. අන්න එතකොට අපේ හිත අපිට දියුණු කරගන්න පුළුවන්. ඇලීම ගැටීම දෙක තමයි අතාරින්න ඕනේ විශේෂම දේ. ඇලීම ගැටීම දෙක අතෑරියනම් අපිට භවයේ කියන එක තාමත් කෙටි වෙනවා. එතකොට අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට මේ ඔය කියන මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. මාර්ගඵල අවබෝධ කරගන්න බැරි මේ අපි යට වෙලා ඉන්නේ සංඥාවෙන් මුලා වෙලා සංස්කාර ගලාගෙන යනවා. තණ්හාව පෝෂණය කරලා තියෙනවා. අවිද්‍යාවෙන් හැමදේම නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කියන්නේ. ඔන්නතන තමයි තියෙන්නේ ලොකුම ගැටි. ඔන්න ඔය මුල ගලවන්නේ කොහොමද කියලා අද ඉඳලා හිතාගෙන හැම දෙයක්ම දැක්කහම ඒක දැක්ක විතරයි. දැන් අර කිව්වා දකින්න නොදක ඉන්න බෑනේ. හැමදේම දකින්න. කඩේකට ගියොත් සෑහෙන බඩතෝගයක් දකින්න. රෙදියට කඩේකට ගියොත් රෙදිතෝගයක් දකින්න. නමුත් ඒවට යන්න නොගිහින් ඉන්න එපා, හැංගෙන්න එපා. ගිහින් බලන්න කොයි විදිහෙන්ද මගේ සිත පවතින්නේ. එදා මෙදා කොහොමද? එදා මෙහෙමයි, මෙදා මෙහෙමයි. සිත දියුණු වෙනකොට අරගන්නවා දැන්. මෙල්ලුම් මිටියක් හරි අපි ගන්නවා තෝරලා. මේක මලවන්නේ. නමුත් මේකට අපි ඇලෙන්නේ මේ සුළු දෙයකට අපි ඇලුනොත් ඒක ඒ ඇලිච්ච එකක් විශාල උපාදානයක්. මෙච්චර දෙයක් වෙන්න පුළුවන්. ඒකෙන කර්ම රැස් වෙලා භවයට තල්ලු වෙන්න පුළුවන්. මහා ලොකු දෙයක් ඕනේ නැහැ. දැන් මොකක් හරි දේශනෙන් තේරුම් නැති දෙයක් තියෙනවද? තේරුම් නැති තැනක් තියෙනවද? අනේ සාදු කියන්නේ ඔක්කොම පිටචර එක දෙක දෙපැත්තට බලන්න කිව්වේ ඒකයි. මේ පැත්තට බලනවා සිතුවිලි පහලට. අර පැත්තට බලනවා සිතුවිලි එන්නේ නැතු. ඒ ඕන රූපයක් දිහා බලාගෙන ඉන්න පුළුවන්. අද රූපේ කියන එක ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. නැතුව බෑ. රූපේ කියන්නේ ධාතු ගොඩක් රූපයෙන් ඇතිවෙච්ච දෙයක් නේ. රූපය පිළිකුල් දෙයක්, පිළිකුල් ස්වභාවයක්. එතකොට මේ අපිට පිළිකුල් විදියට පේන්නේ. ලස්සන දෙයක් අරගෙන පිළිකුලයි කිව්වයි කියන්නේ. මිනිස්සු නා වේ අපිට පිස්සුයි කියන්නේ. නමුත් අපි භාවනා කරන කට්ටිය වශයෙන් අපි දැන් මාත්‍ය අරමුණු කරගෙන තමයි යටි කිව්වේ. මොකද අනිත් කට්ටියට බෑ. ඒකට අර ටික ඔක්කොම ගියා නම් මේ හිතගෙන ඉන්නේ hina වෙන්නේ යට ගොඩක්.
ඒක ඉතාමත් ලොකු. ඒකෙන් රහත් ඵලයටත් යන්න පුළුවන්. මොකද එතකොට අපිට පේන්නේ ඇටසැකිල්ල. ඇටසැකිල්ලට කට්ටියගේ කිරි මෙතන තියෙනවා කියලා දුන්නේ නැහැ නේද? දේශනේ දුන්නේ නැහැ. ඉතින් අපි දේශනේ ඉවර කරමුකෝ. මේක කොයි දෙයකිනුත් අපි ලබන්නේ නිත්‍ය සෝයයක්ද తాවකාලික සෝයයක්ද? නිරෝධේ බලන්නේ ළමයා මෙහෙමයි. දැන් අපි ඇහැගත්තොත් ඇහැට දැන් ඔයාව පේන. දැන් ඔයාව ඇහැට පෙනුනට ඔතෙන්ට මම සිතක් පහල කරේ නැත්තම් දැන් මේ ඔක්කොටම සිත පහල කරන්න බෑනේ. සිතක් පහල කරේ ඔයාගේ රූපෙන් මගේ සිතට ඇති වටිනාකමක් නැහැ. තේරෙනවද? දැන් මම සිතක් පහල කරොත් තමයි ඔයා අහවල් කියන එක මට හඳුනා ගන්න පුළුවන්. ඇහැ තිබ්බට රූපේ තිබ්බට වැඩක් නැහැ. ඇහි රූපේ දෙක එකට එකතු වෙලා සිත පහල කරොත් තමයි අර රූපෙන් ඇති වටිනාකමක් තියෙන්නේ. ඉස්සෙල්ලා කියලා දුන්නේ වටිනාකම තියෙන විදිහට යන්න. ඊළඟට තමයි කිව්වේ ඇහක් තියෙනවා රූපයක් තියෙනවා සිත පහල කරේ නැත්නම් අර රූපෙන් ඇති වටිනාකම. ඒ වගේ ඒ අනුසාරයෙන්ම කන තියෙනවා. අපි කියමුකෝ මිහිරි සින්දුවක් අපි ආසම සින්දුවක් යනවා. එතකොට අපිට අන්න මං ඉස්සර කාලේ හපු සින්දුව කියලා අපි අරක රස විඳිනවා. උපාදානය කරනවා. උපාදානයට බඳු වෙන්නේ සිත පහල කරපු නිසා. සිත පහල කරොත් තමයි එතකොට සෝතේ පහල වුණා. සෝත විඥානයක් සිත පහල වුණා. එතකොට අරකේ වටිනාකමක් උපාදානයට බඳු වුණා. එතකොට ශබ්දයක් තියෙනවා, කන තියෙනවා. එතකොට සෝතේ ක්‍රියාත්මකුනේ නැත්තම් අර විඥානේ ගිහින් එයාගේ මේක ශබ්දයක් කියලා අපිට දැනුම් දුන්නේ නැත්තම් අරක ඇති වටිනාකමක් නැහැ. එතන තමයි නිරෝධය. ඒ විදිහට තමයි අර ටිකක් බලන්න කියන්නේ. ඔක්කොටම. තේරුණාද? දැන් නැන්ද ගැටලුව. දැන් ඕක බලන්න ඕකෙන් මොකටද කියන්නේ? නෑ නේ ඒක සංඥා මාත්‍රයක් කියලාට ඇති වෙනවා නේ. දැන් සංඥාව අල්ලගත්තොත් නේ. අල්ලගන්නේ නැතුව නියන්නේ කිව්වේ නිරෝධයට. සංඥාවල් දැන් අතන දාලා තමයි බලන්න කිව්වේ. දැන් බලනවා ඔන්න මෙයා හොඳයි. මම හිතනවා මෙයා හරි හොඳයි. මෙයා හරියට හොඳට භාවනා කරනවා. නොයෙකුත් දේවල් දානවා. ඒ ඔන්න ඔක්කොම සංඥාව. ඒතර දැන් මගේ හිතේ සංස්කාර ගලාගෙන යනවා මා ඉතාමත් හොඳ කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? මෙයාව දැන් උපාදානය කරගෙන තියෙන්නේ. ඒතර මම කරගෙන තියන්නේ දැන් මෙයාව මේ ඉන්න ඔක්කොගෙම මෙයා උපාදානයට බඳ වෙලා තියෙන විශේෂයක්. උපාදානයට බඳ වෙන්නේ නැත්තම් දැන් මෙයක් ඉන්නවා මාත් ඉන්නවා මම එකනේ කිව්වේ මෙතන මේ ඔක්කොම රූප තියෙන උපාදානය වෙලා නැහැ කියලා කිව්වේ. මෙහෙම අනේ මේ කට්ටියම මගේ කියලා ඇල්ලුවේ නැත්තම් නියුටල් වෙලා මොනම උපාදානයක්වත් නැහැ. උපාදානේ නැත්තම් භවෙකුත් නැහැ. කර්ම රැස් වෙන්නෙත් නැහැ. කර්ම රැස් වුණොත් තමයි අවිද්‍යාව රජ කරගෙන භවයට තල්ලු කරන්නේ. අවිද්‍යාව කියන අපේ තියෙන මෝඩකම නොදන්නකම. ඒත් විතක්ක ගලාගෙන යනවා, විචාර ගලාගෙන යනවා, විතක්ක විචාර දෙකේනවා, කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන්නේ බෑ භවයක් සැකසෙන්නේ. ඒත් භවයක් සැකසෙනවා, අවිද්‍යාව රජ කරනවා. ආයෙම සරත් තල්ලු වෙනවා. තල්ලු වෙලා හොඳයි දිව්‍ය ලෝක යනවද නෑනේ. මේව හයට ඇලුනොත් කොහෙද යන්නේ? ලේසි නෑ බොහොම තමයි යන්නේ. ඒතර කොහෙටවත් යන්නේ නෑ. එතකොට යන්නේ කොහටද? පෙරේතලු. විඥාන මාත්‍රේ ඇති වෙනවානේ අපි අතාරිනවා අතාරින්න ඊළඟටනේ මේ විඥාන මාත්‍රේ ඇති වෙනකොට සංඥාව දැනීමක් ඒ සංඥාව කියන එක අල්ලගත්තොත් අල්ලගන්න නැතුව හිටියොත් නිරුද්ධ වෙනවා. දැන් ඔයාව මට පේනවා. පේනොනට හිතට අල්ලුවොත් නියක රූපයක් කියන රූප උපාදානයට බඳු වෙන්නේ. එතන තමයි නෑ නේ දැක්ක විතරයි කියන්නේ ඒක. දැන් අතන රේවා මට පේනවා. මට පේන ඇත්තටම පේනවා. නමුත් මෙයා මෙතන ඉන්නා මෙන්න මෙහෙමයි කියලා ඇල්ලුවොත් තමයි ඒක මේ වෙන්නේ. දැන් මෙතෙන්ට කවුරු හරි එනවා. කිමුකෝ දැන් අපි ටික පැත්තක තියෙන නොදන්න මිනිස්සෙක් කියනවා. කන්තිය කරනවා. එතකොට සංගල් ඇයි කියලා අහන්නත් එයා මගේ හිතට නැතුණම් මට එයා අහකට බලන රාතන් වහන්සේලා දරුවෙන් යන්නේ ওই ක්‍රියාව. ඒගොල්ලෝ දැක්ක පමණි. ඒගොල්ලන්ට සංඥා සංස්කාර කරන්නේ නැහැ. සංස්කාර කරන්නෙම නැහැ. තණ්හාව ඉන්නෙම නැහැ. දැක්ක පමණි නිරුද්ධ. hina වෙනවා, කතා කරනවා, දානි ගන්නවා, විහිළු කරනවා,
ඕන දෙයක් කරන්න පුළුවන් උපාදානය කරන්නේ නැතුව. මට හිතෙන්නේ නෑ නේ ඔතන හැමතැනම ඕනේ සිහියනේ. සතිය ඕනේ. හරි. සතිය නැතුව මුකුත් කරන්න බෑ. ඔය දේශන එකක්වත් කොච්චර කිව්වත් දන්නේ සතිය සති සමාධි තමයි සති සමාධි ප්‍රඥා. අනිත් ටික ප්‍රැක්ටිකල් නැහැ දේශනේ ඉවර කරන්න එපා. ඉවර කරේ නෑනේ. එතකොට දැන් මේ අපි අල්ලාගත් එක ගන්න අපි අල්ලාගත් එක සෝයද්ද මේ ළමයිනේ දුකද්ද? අපි අල්ලගන්න එක සෝයද්ද දුකද්ද? එතකොට එන්නේ එක අපිට දැන් ඔය දීප අභ්‍යාස තුලින් හරියට කිරුණා නම් බලන්න පුළුවන්. දැන් අපි අල්ලගත්තනේ. ඈට රූපයක් දැක්කා අපි චක්කු විඥානයක් පහළ වුණා. අපි අල්ලගත්තා. අපි එතකොට අල්ලගත්තාම හිත බරයි. අල්ලගත්තාම හිත බරයි. අතාරිනකොට හිත අර කෙරුවේ නැද්ද? හිත මෙහෙම නියුට්‍රල් වෙනවා. දැන් අල්ලගෙන නැහැනේ. අල්ලගත්ත නිකන් හිත නිකන් අර උණුන් ගොඩක් ආවි සැහැල්ලු වෙනවා. හරියට කරන්න ඉදිරිය ගිහිල්ලා ඕකෙම යන්න. ඔය අභ්‍යාසයෙන්. ඉන්දියාට අතෑරලා යනකොට දැන් අපිට හිතට දැනෙනවා අතෑරලා නිකන් ඉදිමුනේ හිටිනවා. ආය අමාරුවේ තමයි ආය ඇටයි ඒ සිතුවිලි නැහැනේ. සිතුවිලි නැතිකොට සමාධිමත් සිත. සිතුවිලි තියෙනකොට සමාධියක් ගන්න බෑනේ. කුණු ගොඩවල්නේ. එකක් වෙනකොට එකක් එන්නේ. එකක් වෙනකොට යන්නේ. සිතුවිලි කියන එක දැන් මෙහෙම ඉන්නකොට කීයක් සිතුවිලි යනවද? අන්න ඒක තමයි නවතින්නේ. මොකද මේක වැඩක් නෑ නිසරු දෙයක්. එතකොට එතන රාගය ඉපදෙන්නේ නෑ. දේශය ඉපදෙන්නේ නෑ. මොහය ඉපදෙන්නේ. රාග දේශ මොහ తాවකාලිකව. බොහොම සුළුවෙන් මේ මහා රහත් ඵලයට නෙමෙයි. తాවකාලිකව එතන නිරුද්ධ වෙනවා. ඒ රාග දේශ මොහ తాවකාලිකවත් නිරුද්ධ කරන්න පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්. ඉතින් සලායතන නිරෝධයක් අත්දකලා තමයි යන්න පුළුවන්. ඉතින් ඇත්තටම සලායතන වල තමයි එක්ක ප්‍රශ්න තියෙන්නේ. ඒක බොන්න පුළුවන් හැම විදිහට. දැන් ඕක බොන්න පුළුවන් බිව්වනම් බිව්වයි තියෙන්නේ. ඕක බොන්න පුළුවන් මේකට සීනි වැඩි කියලා බොන්න පුළුවන්, මේක රස නැහැ කියලා බොන්න පුළුවන්, රසයි කියලා බොන්න පුළුවන්. ඕක අල්ලගෙන උපාදානය කරගෙන තව එකක් බොන්න ඕනි කියලා බොන්න පුළුවන්. ඕක බොනවා. ඊට තව එකක් ඇත්තා. අන්න එතන තියෙන මොකක්ද? තණ්හාව. නැති එහෙම ඒවත් තියෙනවා. ඉතින් නෑ කියන්නේ දැන් කාලෙ විරලා දීපු කම්නි ඉවරට තවත් අරගෙන කන්නම් කියලා අර කන්නේ. අපි කියන්නේ මේ මිනිස්සුන් කන්නේ බඩට අල්ලන තරමට මේ පෙරේතනවද කියලා කියන්නේ. කොච්චර තියෙනවද එහෙම? ඒ කියන්නේ බොහොම සුළු ප්‍රමාණිකේ යැපෙන්නේ. එහෙමනේ අපිට කියන්නේ සහැල්ලු දිවියක් ගන්න. සහැල්ලු දිවියක් ගත කරනකොට අපේ කයට සිතට දෙකටම සහැල්ලු. අපි ඕනට වැඩි පුරගත්තාම බත් මතේ, කෑම මතේ අපිට ඉන්න බෑ නිදිමතේ. බඩ උස්සගෙන ඉන්න බෑ. ඒක පපුවටත් ගහනවා. බරයි. ඇත්තටම තේරෙන ඕනට වැඩි කෑම පපුවටත් බරයි. බොරුවට කියනවා නෙමෙයි. ඒක නිසා හැම වෙලේම අපි කල්පනා කරන්න ඕනේ මේ ඔක්කොම මේ අසකනාසේ දිව ශරීරයේ මනසේ අපි විඳින තරමක් විඳින සැප නෙමෙයි දුකකින්. සැපක් කියන අපි අල්ලගන්නේ. නමුත් මෙතන සැපක් නෑ දුකක් තමයි තියෙන්නේ. නොදන්නකම නිසා අපි පෝෂණය කරලා තියෙන්නේ දුකක්ම තමයි. ඒක හින්දා තමයි අර මේකේ මාතෘකාවට දාලා තියෙන්නේ දුක මත තමයි ලෝකේ රඳා පවතින්නේ කියේ. ලෝකයක් පවතින්නේ දුකම. දුක නිරුද්ධ කරන්න නම් ලෝකයක් නෑ. ඔක්කොම තියෙන දේවල් අපි අල්ලනවා. අල්ලන්න ලෝකයක් ආයෙම වෙනවා. ආයෙම වෙනවා. ලෝකේ කියන එක සම්මිතියෙන් බලනකොට ලෝකයක් නැවෙන්නේ එහෙමනේ. නැත්තම් නෑනේ. පරමාර්ථයෙන් බලනවා නම් මොකුත් නෑ. සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. සම්මුතිය පිට බලනකොට තියෙනවා. පරමාර්ථය පිට බලනකොට බෙද බලනකොට මොකුත් නෑ. ධාතු. ඒක දැන් මේක ධාතුයි කියලා කිව්වොත් අපි අල්ලනවද නෑ? කොයි දෙයක් එහෙම. ආහාරයක් ගත්තත් අපි ධාතු වශයෙන් බලනකොට ඒකට අපි උපාදානය කරන්නේ නෑ. ධාතු වශයෙන් නැත්තම් මේක බෙදා කනවා රසයි කියන්නේ. කොයි දේ බැලුවත් අල්ලන්න දෙයක් ඇත්තටම මේක නෑ නේද කියන එක තමයි මේකෙන් අපිට අවබෝධ කරගන්න ඕනේ. කොයි දේ සමානක තමයි මේක තියෙන්නේ. වෙන කාටවත් මේක දෙන්න බෑ කරන්නත් බෑ. එහෙනම් ඉතින් අපි මේක ඉවර කරමු දේශනේ.
තුන්වන් සනි චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. හැකියක්මනින් මේ භූමිය තුලදීම සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන නිවනින් සැනසීමට මේ කුසල හේතු වාසනා වේවා. සියලු දෙනාම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. Iya, iya, benar.